ආයුබෝවන් දරුවනේ අද දිනේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට නියමිත පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයට කොහොමද ක්‍රමානුකූලව පිළිතුරක් ගොඩනගන්නේ ඒ වගේම එම පිළිතුරේ අන්තර්ගත විය යුතු කාරණා මොනවද කියන එක සම්බන්ධයෙන් මෙයට පෙර පැවති දේශනවලදී ඔබ හඳුනා ගන්නට ඇති ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද විශේෂයෙන්ම ජාතික රාජ්‍යයේ ගොඩනැගීම සිදු වුණේ කවර ආකාරයෙන්ද කියන එක සාමාන්‍ය පෙළ විභාගයේදී පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න පත්‍රයේදී ඔබගෙන් අපේක්ෂා කරනු ලබන විවිධ අභිමතාර්ථයන් කිහිපයක් තිබෙනවා. එතනදී අද දිනේදී අපි සාකච්ඡා කරනවා බහුසංස්කෘතික සමාජයක් කියන්නේ මොකක්ද? විශේෂයෙන්ම බහුසංස්කෘතික සමාජය සම්බන්ධයෙන් අදාළ ප්‍රශ්නයකට කොහොමද පිළිතුරක් ගොඩනගන්නේ කියන එක පිළිබඳව. හැඳින්වීමේදී මම ඔබට ප්‍රථමව හඳුන්වලා දෙන්නම් විභාගයකදී ඔබගෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල මොනවද? ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේ ආකෘතිය කුමක්ද? ඒ වගේම ප්‍රශ්න පත්‍රයේහි ආකෘතිය සහ ලකුණු ලබා දීමේ පටිපාටිය කුමක්ද? ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගන්නේ කෙසේද? ඒ වගේම ඉහළ ලකුණක් ලබා ගැනීම සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවර මොනවාද කියන එක තමයි අද සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අප දන්නවා පුරවැසි අධ්‍යාපනය කියලා කියන්නේ සමාජීය විද්‍යා විෂයක්. එතකොට ගණිතය වෙන්නට පුළුවන් විද්‍යාව වගේ විෂයක් වෙන්නට පුළුවන් ඒවට වඩා වෙනස් ආකාරයේ උත්තරයක් තමයි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. එම නිසා අප පොඩ්ඩක් අද දිනේදී අවධානය යොමු කරනවා ඔබේ ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් කරන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍රයේ මොන වගේ අභිමතාර්ථයන්ද ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරනකොට දරුවනේ ඔබ අවධානය යොමු කරන්නට ඕන ගුරුවත් පොතේ ඔබට දී තිබෙන විවිධ අභිමතාර්ථයන් මොනවාද? විශේෂයෙන්ම ඔබට ලබා දී තිබෙන කියවීම් පොතේ කොහොමද පාඩම් මාලාවල් සකස් කරලා තියෙන්නේ? මම හිතන්නේ මේ වෙනකොටත් ඔබ අවධානය යොමු කරලා ඇති මේ කියන කාරණාවන් වෙතට. විශේෂයෙන්ම පෙළ පොතේ අන්තර්ගත වන කරුණු වලට වඩා වැදගත් වෙන්නේ ඔබගෙන් බලාපොරොත්තු වෙන අභිමතාර්ථ. ඔබ දැකලා ඇති පෙළ පොතේ ඇතැම් අවස්ථාවන් වල විවිධ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරලා තිබෙනවා ඔබට කරන්නට පුළුවන්. එතකොට දැන් මේ ක්‍රියාකාරකම් වලින් අත් වශයෙන්ම ඔබේ ප්‍රශ්න පත්‍රයට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද දිනේදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා කොහොමද මේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම ඔබේ ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියන කාරණය. මූලික වශයෙන් පුරවැසි අධ්‍යාපනයේ ඉගෙනීමේ අභිලාෂයන් මොනවද? දැන් ඉගෙනුම අභිලාෂයන් කිහිපයක් මුල් කොටගෙන තමයි පුරවැසි අධ්‍යාපනයේ විෂය හා සම්බන්ධ පාඩම් උගන්වනු ලබන්නේ. අප දන්නවා පුරවැසියෙක් හැටියට එහෙම නැත්නම් පුද්ගලයෙක් සමාජ ක්‍රමයක් තුල කොහොමද සාමකාමීව වගකීම් සහගතව ජීවත් වන්නේ කියන එක මෙම පාඩම් වලදී ඔබට උගන්වනු ලබනවා. ජාතික රාජ්‍ය ගොඩනැගීම වෙන්න පුළුවන් බහුසංස්කෘතික සමාජයක් තුල ජීවත් වීම වගේ කාරණාවලදී ඔබට උගන්වන්නේ කොහොමද සමාජ ක්‍රමයක් තුල වගකීම් සහගත පුද්ගලයෙකු හැටියට ජීවත් වන්නේ කියන කාරණය. දැන් මේ කියන අභිමතාර්ථය ඔබේ ප්‍රශ්න පත්‍රයේ ක්‍රමානුකූලව ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම පුරවැසියෙක් හැටියට ඔබ විසින් ඉටු කළ යුතු යුතුකම් මොනවාද? ඒතර දැන් එවැනි ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ මේ කියන අභිමතාර්ථය පදනම් කරගෙන. එතකොට ඔබේ ප්‍රශ්න පත්‍රය සකස් කරනු ලබන්නේ ඊටාම පැහැදිලිව මෙම අභිලාෂයන් මූලික කරගෙන. එම නිසා එක් එක් පාඩමට අදාළව ඉදිරිපත් කොට තිබෙන ඉගෙනුම අභිලාෂයන් මොනවාද කියන එක තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒතර අද දිනේදී අපි ටිකක් සාකච්ඡා කරනවා බහුසංස්කෘතික සමාජය කියන පාඩමේ මොනවද අභිලාෂයන් තියෙන්නේ? ඒ අභිලාෂයන් ඔස්සේ ඉදිරිපත් කරලා තිබෙන විවිධ ප්‍රශ්න මොනවද? ඒ වගේ මේ ප්‍රශ්න වලට කොහොමද ක්‍රමානුකූලව පිළිතුරක් ගොඩනගන්නේ කියන කාරණය. 10 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩම හැටියට ඔබට ඉදිරිපත් කරලා තිබෙන්නේ දරුවනේ බහුසංස්කෘතික සමාජය කියන මාතෘකාව. බහුසංස්කෘතික සමාජයක් කියලා කියන්නේ විවිධ සංස්කෘතික අනන්‍යතාවන්ගෙන් යුක්ත විවිධ සංස්කෘතික අභිලාෂයන්ගෙන් යුක්ත කණ්ඩායම්වල පැවැත්මක්. එතකොට මේ සමාජ ක්‍රමය තුල විවිධ අනන්‍යතා සහිත කණ්ඩායම් පුද්ගලයන් ජීවත් වෙන ස්වභාවයක් අපිට පෙනෙන්නට තියෙනවා. දැන් ගුරුවත් පොතේ ඔබ බැලුවොත් බහුසංස්කෘතික සමාජය කියන පාඩම ඉගැන්වීමේ ප්‍රධානතම නිපුණතාව තමයි බහුසංස්කෘතික සමාජයක් තුල සාමකාමීව යහපත් පුරවැසියෙකු ලෙස ජීවත් වීම කියන එක. නමුත් ඔබේ ප්‍රශ්න පත්‍රයේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඉගෙනුම් ඵල කියලා ඉදිරිපත් කරලා තියෙන කොටස වෙතට. බලන්න දැන් ඉගෙනුම් ඵල කියන කොටසේ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා බහුසංස්කෘතික සමාජයක් යන්න පැහැදිලි කිරීම.
ඊළඟ කාරණේ තමයි බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ විස්තර කිරීම. ඔබට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා මේ ගුරු අත්පොත ඩවුන්ලෝඩ් කරගන්න. ඒ නිසා ඔබට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් එක් එක් පාඩමෙන් මොන වගේ ඉගෙනුම් ඵලයන්ද බලාපොරොත්තු වන්නේ කියන එක. එතකොට ඔබ ඉගෙනුම් ඵල ක්‍රමානුකූලව අවබෝධ කරගත්තොත් ඒ පාඩම ක්‍රමානුකූලව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ පාඩමේ අන්තර්ගතයනුත් ක්‍රමානුකූලව අවධානයට ගැනීමට පුළුවන්. දැන් බලන්න නිපුණතා මට්ටමේදී පැහැදිලි කරනවා බහුසංස්කෘතික සමාජයේ ස්වභාවය විමර්ශනය කිරීම. එතකොට මේ පාඩමේදී ඔබගෙන් බලාපොරොත්තු වෙන නිපුණතාවක් තමයි බහුසංස්කෘතික සමාජයක් කියන්නේ මොකක්ද? ඒ වගේම බහුසංස්කෘතික සමාජයේ ස්වභාවය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීම. එතකොට විෂය අන්තර්ගතය වෙනවා බහුසංස්කෘතික සමාජය පිළිබඳ හැඳින්වීම සහ එහි මූලික ලක්ෂණ අවබෝධ කර ගැනීම. ඔබේ පෙළපොත ගත්තොත් ඔබට ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් දරුවනේ බහුසංස්කෘතික සමාජයක් පිළිබඳ නිර්වචන කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි බහුසංස්කෘතික සමාජයේ විවිධ දිශානතීන් ගණනාවක් මේ පාඩමේදී ඔබට දැක ගන්නට පුළුවන්. එතකොට එහිදී විභාගයේදී ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කාරණා දෙක. එකක් තමයි බහුසංස්කෘතික සමාජය කියන එක පැහැදිලි කිරීමට ඔබට හැකියාවක් තිබෙනවද? ඊළඟට බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ විස්තර කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවද? එතකොට මෙවැනි ඉගෙනුම් ඵල කිහිපයක් ඔබට ගුරු මාර්ගෝපදේශයේදී දැක ගැනීමට පුළුවන්. ඇතරම මේ පාඩමේදී අවසානයේට අපි ඔබට පෙන්නනවා ලකුණු ලබා දීමේ පටිපාටියක්. එතකොට ලකුණු ලබා දීමේ පටිපාටිය සකස් කරන්නේත් මේ කියන ඉගෙනුම් ඵලයන් කේන්ද්‍ර කරගෙන. එම නිසා ඔබ පාඩම් කරනකොට ඒ වගේම වෙනත් සටහන් සකස් කරගන්නකොට ඉගෙනුම් ඵලයන්ට සාපේක්ෂව ඔබේ සටහන් ඒ වගේම අනිකුත් දේශනයන් සකස් කර ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා. මේ බලන්න දැන් ඔබේ පොතේ බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර ඉගෙනුම් ඵලවල ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ බහුසංස්කෘතික සමාජයක ලක්ෂණ මොනවාද කියන එක තේරුම් ගැනීම. ඒතර ඔබේ පෙළපොතේ පැහැදිලි කරලා තියෙනවා බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ කිහිපයක්. අපි මේකෙන් කාරණා දෙකක් සාකච්ඡා කරමු. විවිධ ජන වර්ග විවිධ ආගමික විශ්වාස දරන විවිධ භාෂා කතා කරන පුද්ගලයන් එකට ජීවත් වීම තමයි බහුසංස්කෘතික සමාජයක තියෙන ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා සමාජය ගත්තොත් ශ්‍රී ලංකා සමාජය කියලා කියන්නේ බහු ආගමික බහු ජන වාර්ගික රටක්. අපිට සිංහල දෙමළ ඒ වගේම ඉස්ලාම් වැනි විවිධ ජන කණ්ඩායම් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම බෞද්ධ කතෝලික වගේ ආගම් ගණනාවක් අපේ සමාජය තුළ දකින්නට පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා සමාජයේ බහු සංස්කෘතික, බහු වාර්ගික, බහු ආගමික රටක් වශයෙන් අපිට සලකා බලන්නට පුළුවන්. දෙවන කාරණේ තමයි මේ විවිධත්වය නිසා ඇති වී තිබෙන ඒ සංස්කෘතීන්ට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර ආචාර ධර්ම හා ඇගයීම් පද්ධතියක් පැවතීම. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා සමාජය ගත්තොත් විවාහ චාරිත්‍රය කියන එක එක් එක් කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් වෙනවා. ඊළඟට ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගත්තොත් බෞද්ධ ආගමිකයන්ට වඩා හින්දු ආගමිකයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස්. එතකොට මේ විවිධත්වයේ තුලින් සාමකාමී සමාජයක් ගොඩනගා ගැනීම කියන එක තමයි බහුසංස්කෘතික සමාජය කියන එකේදී මූලික වශයෙන් ඔබට අවධාරණය කරලා තියෙන්නේ. දැන් මේ කියන කාරණා ප්‍රශ්න පත්‍රයේදී ඉතා අලංකාරවත් විදිහට ඔබගෙන් අහන අවස්ථා ඕන තරම් අපිට දකින්නට පුළුවන්. උදාහරණයක් හැටියට බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ කවරේද? එවැනි ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරලා තිබුණොත් මෙන්න මේ දීලා තිබෙන කාරණාවලින් කිහිපයක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව තියෙන්නට ඕන. අපි ඉදිරි පාඩම්වලදී බලමු කවර ආකාරයෙන්ද මෙවැනි ප්‍රශ්නයකට උත්තරයක් ක්‍රමානුකූලව සපයන්නේ කියන එක. දැන් අපි අවධානය යොමු කරනවා පුරවැසි අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. අත් වශයෙන්ම ළමයි ඔබේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒ වගේම මෙහි ප්‍රශ්න තියෙනවා 40ක්. ඔබේ 40ටම පිළිතුරු සැපිය යුතු වෙනවා. දෙවන කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න ආකෘතියේ ප්‍රශ්න සහිත දෙවන පත්‍රය. මෙහිත් ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඔබ අත් වශයෙන්ම ප්‍රශ්න 5කට පිළිතුරු සැපිය යුතු වෙනවා. එතකොට පළමුවෙනි ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු සපයන්නට අවශ්‍යයි. ඒ සඳහා ඔබට ලකුණු 40ක් හිමි වෙනවා. දෙවන පත්‍රය සඳහා ලකුණු 60ක ප්‍රමාණයක් හිමි වෙනවා. මේ සඳහා ඔබට පැය 3ක කාලයක් හිමි වෙලා තිබෙනවා. දැන් අපි බලමු එකිනෙක කවර ආකාරයෙන්ද මේ ප්‍රශ්න ගොඩනගලා තියෙන්නේ කියන එක. විශේෂයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ
පළමු වන ප්‍රශ්නය ලකුණු 20ක ප්‍රශ්නයක්. එම නිසා ඔබ මේ ප්‍රශ්නය අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතුමයි. ඒතර මේ සඳහා ඔබට කලින් සූදානම් වීම අත්‍යවශ්‍ය වෙනවා. මෙතනදී කෙටි පිළිතුරක් තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් හැටියට බහුසංස්කෘතික සමාජයක් යනු කුමක්ද? බහුසංස්කෘතික සමාජයක ජීවත් වන පුරවැසියෙකුගේ ප්‍රධාන වගකීම් කවරේද? ඒතර මෙවැනි ප්‍රශ්න ආකෘතියක් ඔබට හිමි වෙනවා පළමුවෙනි ප්‍රශ්නයේදී. එම නිසා ඔබ උත්සාහ කරන්නට ඕන පළමුවෙනි ප්‍රශ්නයට ඍජුව පිළිතුරක් සපයන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔබෙන් දීර්ඝ පිළිතුරක් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඍජු පිළිතුරක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මෙතන ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ප්‍රශ්න 10ට එකකට ලකුණු 2 බැගින් ලකුණු 20ක් ඔබට හිමි වෙනවා. එම නිසා ඔබ උත්සාහ කරන්නට ඕන ඍජුවම මේ සඳහා පිළිතුරක් සැපයීම සඳහා. ඒ වගේම ඔබ විසින් තවත් ප්‍රශ්න 4ක් තෝරාගත යුතුයි. එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් හිමි වෙනවා. මෙම ප්‍රශ්න ව්‍යුහගත රචනා ආකෘතියේ ප්‍රශ්න. එම නිසා ඔබට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නවලට දීර්ඝ පිළිතුරු සපයන්න. නමුත් මේ දීර්ඝ පිළිතුරු සැපයීමේදී විශේෂයෙන් ඔබ අවධානය යොමු කරන්නට ඕන කොහොමද තමන්ගේ ප්‍රශ්නය නැත්නම් තමන්ගේ පිළිතුර ගොඩනගන්නේ කියන එක සම්බන්ධයෙන්. දැන් මම මේ කොටසේ ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා එක් බහුවර්ණ ප්‍රශ්නයක්. දැන් මේ උපුටාගෙන තිබෙන්නේ අධ්‍යයන පොත් සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 වර්ෂයේ ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රයෙන්. බහුසංස්කෘතික සමාජයක පුරවැසියෙකු සතු විය යුතු ගුණාංගයක් වන්නේ කුමක්ද? ඒතර ඔබට වර්ණයන් 4ක් දීලා තිබෙනවා. මේ වර්ණයන් 4න් එක් වර්ණයක් තෝරාගත යුතු වෙනවා. අන්‍ය සංස්කෘතීන් වලට ගරු කිරීම, මහජාතීය සංස්කෘතියට ගරු කිරීම, අන්‍ය ආගම් වැළඳ ගැනීම, අන්තර් විවාහ සිදු කිරීම. ඔබ ගුරුවත් පොතේ සඳහන් කරලා තිබෙන ඉගෙනුම් ඵලයන්ට සාපේක්ෂව ඔබේ අධ්‍යයන කටයුතු කරගෙන ගියා නම් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම ඉතාම පහසුයි. ඒ මන්දයත් මෙහි නිවැරදි පිළිතුර වන්නේ අන්‍ය සංස්කෘතීන් වලට ගරු කිරීම. මෙම පිළිතුර ඔබේ පෙළ පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් වැදගත් වෙනවා මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරක් සැපයීමේදී අප අවධානය යොමු කරන්නට ඕන වඩාත්ම නිවැරදි පිළිතුර කුමක්ද කියන එක. ඇතැම් අවස්ථාවන් වලදී ඊටාම සමීප පිළිතුරු කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් ඔබ දක්ෂ වෙන්නට ඕන වඩාත්ම නිවැරදි පිළිතුර තෝරා ගැනීමට. උදාහරණයක් හැටියට දැන් මේ ප්‍රශ්නය දිහා බලන්න. අන්‍ය සංස්කෘතීන් වලට ගරු කිරීම සහ මහජාතීය සංස්කෘතියට ගරු කිරීම කියන මේ වරණ දෙක තරමක් සමානයි. නමුත් බහුසංස්කෘතික සමාජයක් තුළ මහජාතීය සංස්කෘතියට ගරු කිරීම කියන එක පිළිගත් මූලධර්මයක් නෙවෙයි. එතකොට අනිකුත් සුළුතර ජාතීන්ගේ සංස්කෘතියට කුමක්ද වන්නේ කියන ප්‍රශ්නය ඇති වෙන්නට පුළුවන්. අන්‍යාගම් වැළඳ ගැනීම හෝ අන්තර් විවාහ සිදු කිරීම කියන එක බහුසංස්කෘතික සමාජයක් ලක්ෂණයක් වෙන්න පුළුවන්. නමුත් ඒක පුරවැසියෙකු සතු ලක්ෂණයක් නෙවෙයි. පුරවැසියෙක් කියලා කියන්නේ රටක් තුල ජීවත් වන වගකීම් සහගත පුද්ගලයෙක්. ඒතර එවැනි පුද්ගලයෙක්ට අන්‍යාගම් වැළඳ ගැනීම සඳහා අපිට බල කරන්නට බෑ. අන්තර් විවාහ සිදු කිරීම සඳහා අපිට බල කිරීමක් කරන්නට බෑ. එවැනි අවස්ථාවකදී වඩාත්ම නිවැරදි පිළිතුර බවට පත්වන්නේ අන්‍ය සංස්කෘතීන් වලට ගරු කිරීම කියන කාරණය. ඒ මොකද එතනදී අවධානය යොමු කරලා තියෙන්නේ තමාගේ සංස්කෘතිය පමණක් නෙවෙයි අනෙකුත් සංස්කෘතීන්ටත් සමාන අවකාශයක් හිමි වෙනවා කියන කාරණය. ඒ නිසා මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම කියන එක. ඒතර ඇත්ත වශයෙන්ම ඔබ තුල තර්කයක් ගොඩනගෙන්නට ඕන මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරක් සැපයීම සඳහා. ඊළඟට අපි බලමු කවර ආකාරයෙන්ද ව්‍යුහගත දැන් මේ බලන්න මම මෙතන ඉදිරිපත් කරලා තිබෙනවා කලින් ප්‍රශ්නය පදනම් වෙලා තිබෙන ප්‍රධාන විෂය ආකෘතිය. එතන ඉතාම පැහැදිලිව කියනවා බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග කවරේද යන්න හඳුනා ගැනීම තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඉගෙනුම් ඵලයේ බවට පත්වන්නේ කුමක්ද? බහුසංස්කෘතික සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ගුණාංග පැහැදිලි කරයි. එහෙමනම් ඔබට හැකියාවක් තියෙන්න ඕන බහුසංස්කෘතික සමාජයක පුරවැසියෙකුගේ ගුණාංග මොනවාද කියන එක පැහැදිලි කරන්නට. ඒ ප්‍රශ්නය තමයි ප්‍රශ්න පත්‍රයේ ඔබගෙන් අහලා තියෙන්නේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න විභාගයට සූදානම් වීමේදී ගුරුවත් පොත ඔබට අන්තර්ජාලයෙන් භාගත කරගන්නට පුළුවන්. එය හොඳින් පරිශීලනය කරන්න. විශේෂයෙන්ම ඔබෙන් බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල මොනවාද කියන එකට අවධානය යොමු කරන්න. ඊළඟට අපි බලමු දෙන ලද ව්‍යුහගත රචනා ආකෘතියේ ප්‍රශ්නයකට පිළිතුරක් සපයන්නේ කෙසේද කියන එක.
දැන් මම මේ සඳහා භාවිත කරන අධ්‍යයන පොත් සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2019 වර්ෂයේ ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. බලන්න දැන් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා පස්වෙනි ප්‍රශ්නය සංස්කෘතික බහුවිධතාවයෙන් යුතු සමාජ ක්‍රමයක් බහුසංස්කෘතික සමාජයක් ලෙස හඳුන්වයි. ඇත්තටම ප්‍රශ්නයේ මේ පළවෙනි වාක්‍යය ඊටාම වැදගත් වෙනවා. ඒ මොකද මේ වාක්‍යයෙන් තමයි ඔබට හඳුන්වලා දීලා තියෙන්නේ ප්‍රශ්නයෙන් අහන්නේ කුමක්ද කියන එක පිළිබඳව. අපි දන්නවා ඔබේ පෙළපොත අධ්‍යයනය කරනකොට බහුසංස්කෘතික සමාජය කියන මාතෘකාව යටතේ විවිධ මාතෘකා හඳුන්වලා දීලා තියෙනවා. උදාහරණයක් හැටියට බහුසංස්කෘතික සමාජය, යහපාලන මූලධර්ම. එතකොට දැන් මේ කොටස් දෙකෙන් ඔබෙන් අහන්නේ කුමක්ද කියන ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයේ පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ සංස්කෘතික බහුවිධතාව කියන එක කුමක්ද? ඒ බහුසංස්කෘතික සමාජය තුල තිබෙන ලක්ෂණ මොනවාද කියන එක. ඒ නිසා ඔබෙන් මේ ප්‍රශ්නයේදී යහපාලන මූලධර්මය කියන එක අහන්නේ නැහැ. ඒ නිසා හොඳින් මතක තියාගන්න අපි මේවට කියනවා ටොපික් සෙන්ටෙන්සස් කියලා. ප්‍රශ්නයක තියෙන මූලික වාක්‍ය. එතකොට මේ වාක්‍ය කියවීම තුළින් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියන එක. යම් හේයකින් ඔබ යහපාලනයට අදාළ පිළිතුරක් මෙතනදී සඳහන් කරලා තිබ්බොත් ඔබට හිමිවන්නේ අවම ලකුණක්. එහෙම නැත්නම් ලකුණක් හිමිවන්නේ නැහැ. ඒ නිසා ඒක ඊටාම වැදගත් මේ මූලික වාක්‍ය තේරුම් ගැනීම. එහි පළවෙනි ප්‍රශ්නේ තමයි බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ දෙකක් නම් කරන්න. ඒතර ඒ සඳහා ලකුණු දෙකයි. එහෙමනම් ඔබ මෙතනදී දීර්ඝ පිළිතුරක් සැපිය යුතු නැහැ. ඍජුවම මූලික ලක්ෂණ දෙකක් නම් කිරීම ප්‍රමාණවත්. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් වීම කෙරෙහි බලපෑ සාධක 3ක් දක්වන්න. ඒ සඳහා ලකුණු 3ක් හිමි වෙනවා. එහෙමනම් ඔබ ඍජුවම ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් වීමේ ලක්ෂණ 3ක් එහෙම නැත්නම් බහුසංස්කෘතික රටක් වීම කෙරෙහි බලපෑ ලක්ෂණ 3ක් ඉදිරිපත් කළ යුතුයි. එතනදී අර සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා වගේ දීර්ඝ පිළිතුරක්. එහෙම නැත්නම් වැල් වටාරමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඍජුවම අදාළ කරුණු 3 සඳහන් කිරීම ප්‍රමාණවත් වෙනවා. උදාහරණ සැපයීම ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් තුන්වෙනි ප්‍රශ්නය ඔබ හොඳින් අවධානය යොමු කරන්න. එතන කොටස් දෙකක් තිබෙන ප්‍රශ්නයක්. පළවෙනි කොටසට ලකුණු 3කුත් දෙවෙනි කොටසට ලකුණු 2කුත් හිමි වෙනවා. මෙහිදී ඔබ බහුසංස්කෘතික ජන සමාජයක යහපැවැත්ම සඳහා පුරවැසියන් විසින් වර්ධනය කරගත යුතු ගුණාංග 3ක් සඳහන් කළ යුතුයි. දෙවන ප්‍රශ්නයේදී ඔබේ අත්දැකීම් සහිතව පිළිතුරක් ගොඩනැගිය යුතුයි. එතනදී තමයි ඔබට ලකුණු 2ක් හිමි කර ගැනීමට හැකිවන්නේ. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඔබේ හැකියාව ඔබේ අත්දැකීම් ඉදිරිපත් කළ හැකි ප්‍රශ්නය තමයි තුන්වෙනි ප්‍රශ්නයේ දෙවන කොටස. ඇතැම් වෙලාවට මේ ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරනවා. එක ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරලා තිබුණොත් අදාළ කාරණා 3 සඳහන් කරලා දෙවන කොටස දීර්ඝ වශයෙන් විස්තර කිරීමට ඔබ උනන්දු විය යුතු වෙනවා. දැන් අපි බලමු මේ ප්‍රශ්නයට කොහොමද නිවැරදි උත්තරයක් සම්පාදනය කරන්න කියන එක. බලන්න දැන් මම මේ ඔබට පෙන්වන්නේ ශිෂ්‍යයෙක් විසින් 2019 වර්ෂයේ ඉදිරිපත් කරපු නැත්නම් ලියපු උත්තරයක්. එතන පළවෙනි ප්‍රශ්නේ ඉතාම පැහැදිලිව ලියලා තියෙනවා. අනිත් එක ඔබ හොඳින් මතක තියාගන්න ඔබට නොමිලේ ලිවීමේ කඩදාසි හිමි වෙනවා විභාග ශාලාව තුල. ඒ නිසා එක ගොඩේ ලියන්න එපා. ඉතාම පැහැදිලිව ප්‍රශ්නාංක සටහන් කරන්න. ඒ වගේම පිළිතුරු සැපයීමේදී වෙන්වෙන්ව පිළිතුරු සැපයීම සඳහා උත්සාහ කිරීම වැදගත් වෙනවා. දැන් මේ ශිෂ්‍යයා බලන්න කොහොමද ලියලා තියෙන්නේ කියලා. පළවෙනි කාරණේදී කාරණා දෙකක් අහනවා. එකක් තමයි බහුසංස්කෘතික සමාජයක මූලික ලක්ෂණ. දැන් මේ ශිෂ්‍යයා ඊටාම පැහැදිලිව මේ කරුණු දෙක සටහන් කරලා තියෙනවා. විවිධ ජන වර්ග, විවිධ ආගමික විශ්වාස දරන, විවිධ භාෂා කතා කරන පුද්ගලයන් එකට ජීවත් වීම. ඒක ලක්ෂණයක්. දෙවෙනි එක තමයි මෙම විවිධත්වය නිසා සංස්කෘතීන්ට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර ආචාර ධර්ම ඇගයීම් පද්ධතියක් පැවතීම. එතකොට ඔබට සම්පූර්ණ ලකුණු දෙක මේ සඳහා ලබා ගන්නට පුළුවන්. එතකොට මේ කෙටියෙන් සඳහන් කිරීමත් ප්‍රමාණවත්. උදාහරණයක් හැටියට විවිධ භාෂා කතා කරන පුද්ගලයන් ජීවත් වීම. විවිධ ආගමික විශ්වාස දරන පුද්ගලයන් ජීවත් වීම. ඒ ආකාරයෙන් මේක වෙන් කරලත් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට දෙවන ප්‍රශ්නේ අහනවා ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටක් වීම කෙරෙහි බලපෑ සාධක 3ක්. අත් වශයෙන්ම ඔබට මේක හිතලා ලියන්නත් පුළුවන්. ඉගෙනීම කියන එක මෙතනදී අර උගත් දෙයට වඩා ඔබ උපකල්පනය කරලත් මේකට උත්තරයක් ලියන්න පුළුවන්. ඇයි ලංකාවේ විවිධ ජන වර්ග ජීවත් වන්නේ? ඇයි ලංකාව තුල විවිධ භාෂාවන් කතා කරන අය ජීවත් වන්නේ? උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම. දෙවෙනි එක තමයි විවිධ ජාතීන් වෙළඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම. ළඟට යටත් විජිත පාලන කාලය තුල ශ්‍රී ලංකාවට ඉන්දියාව වැනි රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම. ඒතර මෙවැනි කාරණා 3ක් සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ලංකාව බහුවිධ නැත්නම් බහුසංස්කෘතික රටක් බවට පත්වීම සඳහා මේ හේතු සාධක මූලික වශයෙන් බලපෑම් කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් ඔබෙන් අහන්නේ
බහුසංස්කෘතික ජන සමාජයක පැවැත්ම සඳහා පුරවැසියන් විසින් වර්ධනය කළ ගත යුතු ගුණාංග 3ක්. එහෙමනම් ඔබ ගුණාංග 3ක් සඳහන් කළ යුතුයි. ඔබ කාරණා 2ක් සඳහන් කළොත් අනිවාර්යයෙන්ම ඔබට ලකුණු හිමිවන්නේ 2ක්. ලකුණු 2ක් පමණයි ඔබට හිමිවන්නේ. එම නිසා ඔබ උත්සාහ කරන්නට ඕන කාරණා 3ක් මෙතනදී සඳහන් කරන්න පැහැදිලි වශයෙන්. දෙවන ප්‍රශ්නේ එතනින් අහනවා ඉන් ගුණාංගයක් එක් ගුණාංගයක් ප්‍රගුණ කිරීමෙන් සමාජයට ඇතිවන යහපත විස්තර කරන්න. දැන් මේ ප්‍රශ්නේ ඊටාම වැදගත්. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නෙට පිළිතුරක් ගොඩනගන්නේ කියන එක. දරුවනේ අපි පුරවැසි අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරක් ගොඩනගනකොට එය ක්‍රමානුකූලව ගොඩනැගිය යුතු වෙනවා. ප්‍රශ්නයෙන් අහන්නේ ඔබ සඳහන් කරපු එක් ගුණාංගයක් තුලින් කොහොමද සමාජයේ යහපැවැත්මට දායක වන්නේ කියන එක. ඒතර ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ ගුණාංගය සමාජ යහපැවැත්ම සඳහා දායක වන්නේ කෙසේද කියන එක. මේ බලන්න සමාජයට ඇතිවන යහපත විස්තර කරන්න කියලා තමයි තියෙන්නේ. ඒතර ඔබ උත්සාහ කරන්න ඕන යහපත විස්තර කරන්න. ඒ කියන්නේ ගුණාංගයේ විස්තර කිරීම නෙවෙයි ගුණාංගයෙන් සමාජයට ඇතිවන යහපතයි විස්තර කරන්න ඕන. ඔබ ගුණාංගයේ විස්තර කරලා තිබුණොත් ඔබට ලකුණු 1යි හිමිවන්නේ. එම නිසා ඔබට වැඩි ලකුණක් ගැනීමට නම් ඒ ගුණාංගයේ පුරුදු කිරීමෙන් සමාජයට ඇතිවන යහපත කුමක්ද කියන එක පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ශිෂ්‍යයා මේක පැහැදිලි කරන්න කියන එක. ඔබට පැහැදිලිව පේනවා ඇති බහුසංස්කෘතික සමාජ ක්‍රමයක් තුළ ජීවත් වීමෙහිදී එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවන් තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වේ. දැන් මේකට අපි කියනවා ටොපික් සෙන්ටෙන්ස් එහෙම නැත්නම් මාතෘකා වාක්‍ය කියලා. ඒ මාතෘකා වාක්‍යයෙන් තමයි පැහැදිලි කරලා කියන්නේ ඔබ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ගුණාංගය කුමක්ද කියන එක. එතකොට පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයාට පැහැදිලිව පේනවා ඔබ සාකච්ඡා කරන්නේ බහුසංස්කෘතික අනන්‍යතාවන් බහුසංස්කෘතික සමාජයක් තුළ අන්‍ය සංස්කෘතීන් තේරුම් ගැනීම වැදගත් කියන කාරණය තමයි ඔබ විස්තර කරන්න කියන එක. ඊළඟට මේ වාක්‍යම තවදුරටත් පැහැදිලි කරනවා. ඒ සංස්කෘතීන් වලට සුවිශේෂී වූ අනන්‍යතාවක් තිබෙන බැවින් අප අයත් සංස්කෘතිය පමණක් උසස්යි සැලකීම යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා ඇති කරයි. අන්න දැන් ඒකේ ප්‍රතිවිපාකය කියනවා. අපි අනිකුත් සංස්කෘතීන් අගය කළේ නැත්තම් ඒ සංස්කෘතීන් වල තිබෙන තත්වයන් අපි හරියට තේරුම් ගත්තේ නැත්තම් ඒකෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට යම්කිසි විදිහක බාධාවක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රතිවිපාකය. ඒතර මේ ශිෂ්‍යයා ඒ ප්‍රතිවිපාකය පැහැදිලි කරනවා. මේ බලන්න අප අයත් සංස්කෘතිය පමණක් උසස්යයි පිළිගෙන අනිකුත් ජන කණ්ඩායම් වලට අයත් සංස්කෘතිය නොවැදගත් හෝ පහත්ය සැලකීම හේතුවෙන් සමාජ ගැටුම් නිර්මාණය වේ. ඊට පස්සේ දැන් මෙතනදී අදාළ ශිෂ්‍යයා උදාහරණයකුත් සපයනවා. නිදසුනක් වශයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග විවිධ ජන වර්ග අතර ඇති වූ ගැටුම් පෙන්වා දිය හැකිය. එපමණක් නෙවෙයි ඉන්දියාවේ හින්දු මුස්ලිම් ජන වර්ග අතර ගැටුම් වර්ධනය වන්නේද ඔවුන්ගේ සංස්කෘතියෙන් අවබෝධ කර නොගැනීම නිසාය. බලන්න ඔබ තුන්වෙනි ප්‍රශ්නයේ දෙවන කොටසට පිළිතුරක් ලිවීමේදී උදාහරණයක් ඇතුළත් කිරීම අනිවාර්යෙන් වෙනවා. ඒ උදාහරණයෙන් තුලින් තමයි ඔබට ලකුණු 2ක් කරා ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. එම නිසා දැන් මෙන්න මේ ඒතර ශිෂ්‍යයා ටොපික් සෙන්ටෙන්ස් එකක් ඉදිරිපත් කරලා තියෙනවා නැත්නම් මාතෘකා වාක්‍යයක් ඉදිරිපත් කරනවා. දෙවෙනියට මාතෘකා වාක්‍ය පැහැදිලි කරනවා. ඒ මාතෘකා වාක්‍යයට උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් කරනවා. කොහොමද මේ දේ සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ? අවසාන වශයෙන් මේ ශිෂ්‍යයා පැහැදිලි කරනවා මොකද්ද මේකෙන් ඇතිවන ප්‍රතිඵලය. අන්‍ය සංස්කෘතීන් තේරුම් ගැනීම සඳහා උත්සාහ කිරීමෙන් සමාජයට ඇතිවන ප්‍රතිලාභය අවසාන වාක්‍ය කීපේ පැහැදිලි කරනවා. මේ බලන්න සංස්කෘතික අනන්‍යතාවන් තේරුම් ගැනීම මගින් අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරගත හැකිය. ඒතර ප්‍රශ්නයෙන් අහලා තියෙන දෙයට ශිෂ්‍යයා උත්තරයක් ලබලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ උත්සාහ කරන්නට ඕන ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන අහලා තියෙන ප්‍රශ්නයට උත්තරයක් ලියන්න. දැන් මේ ප්‍රශ්නයේදී නිදසුනක් වශයෙන් ඔබ සමාජයට ඇතිවන බලපෑම පැහැදිලි නොකළේ නම් ඔබට හිමිවන්නේ ලකුණු 1යි. උදාහරණයක් ලබා දීම තුළින් පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා තුළ ඇති වෙනවා යම්කිසි විදිහක අවබෝධයක් මේ ශිෂ්‍යයා අදාළ කාරණේ ග්‍රහණය කරගෙන තිබෙනවායි කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අත් වශයෙන්ම ඔබ පුරවැසි අධ්‍යාපනයේ පිළිබඳව ප්‍රශ්න පත්‍රයට පිළිතුරක් ගොඩනැගිය යුතු වන්නේ ඉහළ ලකුණක් ලබා ගැනීම සඳහා. සාරාංශකරණය කරනවා නම් අපි අද දින සාකච්ඡාවේදී මූලික වශයෙන් අවධානය යොමු කළේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කුමක්ද? ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ කවර ආකාරයෙන්ද ගොඩනගලා තිබෙන්නේ? ඒ ප්‍රශ්න පත්‍රයේ ගොඩනැගීම සඳහා මූලික ශිෂ්‍ය ඉගෙනුම් ඵල
එහෙම නැත්නම් අභිලාෂයන් කොහොමද භාවිත කරලා තියෙන්නේ කියන එක. අවසාන වශයෙන් අපි කතා කළා ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට ක්‍රමානුකූලව පිළිතුරක් ගොඩනගන්නේ කෙසේද කියන එක. ඊළඟ සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නේ ආර්ථිකය සංවර්ධනය කියන මාතෘකා දෙක. මම හිතන්නේ ඔබේ විෂය නිර්දේශයේ වැඩි කොටසක් වෙන් කරලා තියෙන්නේ ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය කියන මාතෘකාවන් වෙතට. එහෙමනම් දරුවනේ අද දින සාකච්ඡාවේදී මම හිතන්නේ ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගන්නට ඇති පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයට කොහොමද ක්‍රමානුකූල පිළිතුරක් ගොඩනගා ගන්නේ කියලා.